ඉගෙන ගන්න තියෙන කට්ටිය අත උස්සන්න. history වලට iron extraction යකඩ නිස්සාරණය ඉගෙනගෙන තියෙනවා. right. ලංකාවේ iron extraction කරලා තියෙනවද? දැන් මේ ඕපදූප ටික. ලංකාවේ යකඩ නිස්සාරණය කරලා තියෙනවද? ඔව් සර්. ඔව්. අනේ මට මැසේජ් කරන්න එපා. පුළුවන් කටක් කතා කරන්න. right. යකඩ නිස්සාරණය කරලා තියෙනවා. කොහෙද ප්‍රසිද්ධ නගරවල්? නගරමි cities කොහෙද ප්‍රසිද්ධ? iron extraction එකට ප්‍රසිද්ධ රටවල් කොහෙද? history හයි කොහෙද? සමනලවැව. සමනලවැව. තව එකක් තියෙනවා. මටත් පට ගන්න. අනිත් එක. සමනලවැවයි තමන. සමනල අලකොළවැව එහෙමද? සමනල අලකොළවැව එහෙමද? අලකොළවැව අනිත් එක. සමනලවැව නාමයක් තියෙනවා. හරිද? ඔය පැති සාමාන්‍යයෙන් කඳු තියෙන පැතිද නැත්නම් flatlandsද? තියෙන පැති. මට හෙන්නේ කඳු තියෙන පැතිද flatlandsද? කඳු තියෙන පැති. කඳු තියෙන පැති. කඳු තියෙන පැති. කඳු තියෙන පැති. හරිද? කඳු තියෙන පැති. ඔය කඳු තියෙන පැති වල ඒගොල්ලෝ හදනවා යකඩ නිස්සාරණයට නැත්නම් iron extraction එකට equipment එකක්. ඕකට කියන්නේ blast furnace කියලා. මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ? කියලා. blast furnace කියලා කියන්නේ. ඇයි ඔය කඳු තියෙන පැත්තේ blast furnace එක හදාන්නේ? එකක් මේ ක්ලිප්ස් උඩින් දාන්න ලේසි වෙන්න. අනිත් එක මේවා ගිනි තියන්න ඕන. මේවට වෙන රස්නයක් ඕන. අපි දර දාලා එක එක ඒවා දාලා ගිනි ගන්නකොට ගිනි තියනකොට ඔය මෝසල් සුළං වගේ කුලං එනකොට ඒ කුලං වලින් තමයි ඔය ගිනි හොඳට අවුල ගන්න. අන්න ඒකට තමයි ඔය කඳු පැති වල blast furnace use කරලා තියෙන්නේ. මේ දැන් නම් ඕක සාමාන්‍ය blast furnace එකක් ඇතුළේ තියෙන temperature එක 1000 blast furnace එකක් ඇතුළේ temperature එක සාමාන්‍ය 1000 degree celsius to 1900 degree celsius වල වෙන්න ඕනේ. දැන් අපේ ඉන්ඩස්ට්‍රියල් ලැබ් එකක් ඉන්ඩස්ට්‍රියල් නෑ නිකන් ස්කූල් ලැබ් එකක් නෙමෙයි ඉන්ඩස්ට්‍රි එකක් ඇතුලේ මේ වගේ ටෙම්පරේචර් එකකට මොන හරි රත් කරගන්නවා කියන්නේ ගින්නක් නෑ කේස් එකක් නෑ nothing කරගන්න පුළුවන් අපිට ඒ තරම් ටෙක්නොලොජි තියෙනවා හැබැයි ඒ කාලේ අපේ මිනිස්සුන්ට ඒ තරම් ටෙක්නොලොජි තිබුණේ නෑ හරිද දැන් ටෙක්නොලොජි යූස් කරේ නෑ ඒගොල්ලෝ ගිනි කියන්නේ නැත්තේ මොනවද දාලාද ඒගොල්ලෝ ගිනි කියන්නේ නැත්තේ මොනවද දාලාද තරණ දාලා මේ හුලං වලින් එන හුලඟෙන් හොඳට ගිනි අවුලගෙන ඒ හීටඩ් එයා තමයි මේ බ්ලාස්ට් ෆර්නස් එක අස්සර දැම්මේ. එතකොට තමයි බ්ලාස්ට් ෆර්නස් එකෙන් යකඩ එක්ස්ට්‍රැක්ෂන් එක කරගන්න පුළුවන්. මම අහන්නේ මේගොල්ලෝ විශේෂ තර වර්ගයක් එහෙම යූස් කරා මේ බ්ලාස්ට් ෆර්නස් එක ගිනි තියන්න. ටිකක් සැර දැල්ලක් තියෙන. මොකක්ද දරවල නම? මොකක්ද යූස් කරපු ෆයර්වුඩ් එකේ නම? හිස්ටරි ඈ. ඔයගලගේ සිලබස් එකේ තියෙනවා. මොනවද යූස් කරේ? මෙහෙම එකක් දාලා තියෙන්නේ. මරන් නෙමෙයි මරන්. මෙහෙම එකක්ද කියලා දීලා තියෙන්නේ. පුතා හිස්ටරි මොකක් දන්නේ නැහැ එකක්. මේකට මෙහෙම කියලා කියනවා ඒගොල්ලෝ. යකඩ මරන් කියලා කියනවා. හරි. ඔව්. कोई साइंस के लिए तीसरी रात में आने वगे काटती है राइट हरे राइट මරං කියන ෆයර්වුඩ් එක දාලා තමයි නිකන් උදේකේ මේ කියන පොල්ලක් පොල්ලෙන් දාලා බෑ මේක දැම්මම තමයි අර ඕන තරම් හීට් එක ජෙනරේට් කරගන්න පුළුවන් තරම් හීට් එකක් හැදෙන්නේ මරං යකඩ මරං රයිට් එහෙනම් මට කියන්න දැන් යකඩ නිස්පාරණය කරගන්නේ යකඩ වලින් නෙමෙයි පොළවේ මොකක් හරි යකඩ තියෙන සෝස් එකක් අරගෙන ඒකෙන් තමයි අයන් එක්ස්ට්‍රැක්ෂන් එක කරගන්නේ.
මොනවද පොළවෙන් ගන්න අයන් තියෙන රිසෝස් එක? මොකක්ද අයන් තියෙන රිසෝස් එක? එහෙමත් නැත්නම් මම කිව්වොත් මොකක්ද අයන් තියෙන රෝ මැටීරියල් එක? යකඩ තියෙන රෝ මැටීරියල් එක. ඔයගලන් සිංහලෙන් කියන්නේ මොකක්ද? හිස්ටරි වලට. යපස් යපස්. යපස් වලට අපි ඉංග්‍රීසි වලින් කියනවා hematite කියලා. hematite කියලා. chemical composition එක Fe2O3. යපස් වලට අපි ඉංග්‍රීසි වලින් කියනවා hematite. chemical composition එක Fe2O3. Fe2O3 කියන්නේ water purify එහෙම නැහැ. දැන් බැලුව ගමන් Fe2O3 වල තේන්න තියෙනවානේ. බැලුව ගමන් Fe2O3 වල තේන්න තියෙනවා යකඩ. මේ Fe2O3 මෙයා මෙහෙම ඉන්නවනම් මොනවා කරන්න බැරිය? සෙපරේට් කරලා යකඩ ගත්ත ඔක්සිජන් අයින් කරා. එහෙම බෑ. මෙයා වෙනම ඉපියෝ ගල් පස් වැලි ඔක්කොමත් එක්ක ඉන්නේ. මේ process එකෙන් ඔය ඔක්කොම purify කරලා අපි liquid iron molten iron extract කරලා ගන්නත් ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලගේ history වලට කියලා දෙන විදිහට මේ blast furnace එකක් මේකට මොනවද හරි සිංහලෙන් කියන්නේ යකඩ උඳුන් කියලාද? ළමයි මොනවද මේකට සිංහලෙන් කියන්නේ? උඳුන් සර්. ඇහුන්නේ යකඩ උඳුන්ද? ඔව් සර්. හරි. ඕක කොච්චර සයිස්ද? උස කොච්චරද සාමාන්‍යයෙන් ඔයගලන්ට කියන විදිහට? මේ ඕක grade සෙනුචි මේක grade 10 ද තියෙන 11 ද 10 මට බලන්න තියෙන මේක. 10 සර්. grade 10. හොට්ට හොඳයි යන්නේ මේ ළමයි. මට පේන්නේ මේ සෙට් එක අනිත් සබ්ජෙක්ට් එක නයි සබන් නැතුව. මේ සරල දේවල් ලා මේ සයන්ස් වලටත් පච්චා වෙන්න මම මේ හිස්ටරි එකක් මතක් කරේ. හරිම හොඳයි. මේක සාමාන්‍යයෙන් 60 meters විතර tall. හරිද? ඊට වඩා උස blast furnace නැද්ද? තියෙනවා. right? ඊට වඩා උස blast furnace තියෙනවා. ඉස්කෝලේ නැත්නම් මොකද මෙච්චර කාලෙ කියන්නේ? right? මේ ඊට වඩා උස blast furnace තියෙනවා. සාමාන්‍යයෙන් ගලන් සිලබස් වලින් මීටර් 60ක් 80ක් විතර උස blast furnace. දැන් ඒකට දැන් හිතන්නකො මීටර් 60ක් උසයි blast furnace. blast furnace එක කොහොමද කියලා යපස් දාන්නේ. ඒ දාන්න ලේසියි තමයි clips වල මේක හදන්නේ. දැන් මම ඉන්නේ හදලා පෙන්නන්නේ clip එකේ හදන්නේ ඒකයි. right? එතකොට මේ clip එකේ හැදුවාම මෙතන clip එකේ හැදුවාම මේ හරිය යටින් ඉඳලා දර දාන්න පුළුවන්. මේ clip එක උඩ ඉඳලා මේකට raw materials දාන්න පුළුවන්. මොකද blast furnace එකේ උඩ ඉඳලා තමයි raw materials දාන්නේ. යටින් දාන්නේ දර සහ heat එක. උඩින් තමයි raw materials දාන්නේ. හරිද? right? ඔන්න blast furnace එකේ නිකන් අපි general කියන කතාව. ඔයගොල්ලන්ට history teachers ලා ටික කියලා දෙන්න ඕන ටිකක්. මොකද ලංකාවේ යකඩ විස්තරේ සැහැණ පොදට දීලා තියෙනවා. ලංකාවේ swords මට මතකයි මේ ලංකාවේ මේ අර ඔය එක YouTube එකේ මුයි හරි Facebook එකේ යන්නේ ඔය එක options එනවා. ඒ වගේ option එකකට swing ප්‍රමලාසින් කරතුමාගේ කොහෙද අර කඩුව option එකකට ගෙනියලා value කරනවා. estimate කරනවා නේ. ඒක මම හිතන්නේ සුද්ධෝ අපේ හොරකම් කරන්න ගියපු එක. ඒකේ value එක කියනවා සාමාන්‍යයෙන් ලංකාවේ සාමාන්‍යයෙන් කඩු සෑහෙන හොඳයි ජපාන් වල. හරි සමුරායි swords කියන ඒවා ඒගොල්ලෝ මාරනේ. යකඩ වලට ඒගොල්ලෝ කියන්නේ යකඩ කඩු හදන්න මාර දක්ෂයි සමුරායි කට්ටිය. ජපනීස්ලා. හරිද? හැබැයි ඒ දුන්න කමෙන්ට් එක හැටියට ඒ වගේම මම ඊටත් වඩා අපේ කට්ටිය දක්ෂ වෙලා තියෙනවා ඒ කාලේ කඩු වලට සහ මේ යකඩ වැඩ වල. ඒ තරම් මේ fine art craft එකක් කියලා තමයි මට කියන හැම. හරිද? right මේ ඒ තරම් යකඩ හොඳයි අපේ ලංකාවේ. ඒ කාලේ. දැන් අපි යකඩ පිටරට ගිහිල්ලා ඉස්සර අපේ ලංකාවේ යකඩ ඉස්ට්‍රැක්ට් කරලා කඩු හදලා එක එක හදලා පිටරට මේ රජ කාලේ හරි යවලා තියෙනවා. ඊට දැන් අපි පාකිස්තාන වලින් එහෙම යකඩ දීලා දෙන්නේ. හරිද? right. එතකොට ළමයි මට ඔයාලට පෙන්නන්න ඕන blast furnace එකක් මොන වගේද කියලා. right. දැන් සාමාන්‍යයෙන් අපි commercial use කරන blast furnace එකක් ඒ කියන්නේ අපේ මේ industries වල use කරන blast furnace එකක් කියනවා. හරිද? ලොකු tower එකක්. ඔය tower එකට උඩින් තමයි අපි raw materials feed කරන්නේ. ඔය tower එකට උඩින් තමයි මේ raw materials feed කරන්නේ. අපි කියනවා ඔය raw material charge කරනවා කියලා. blast furnace එකට raw materials charge කරනවා. right? raw materials feed කරන්නේ උඩින්. heat එක දෙන්නේ පල්ලෙන්. right? මේකට heat එක apply කරන්නේ පල්ලෙන්. heat එක කියලා දෙන්නේ hot air. නැතුව දර ඇතුළට දාලා පුල්කක් දාලා ඔක්කොම රොඩු ටික ඔක්කොම ඇතුළට දාන්නේ hot air යවන්නේ.
hot air වලින් තමයි blast furnace heat up කරගන්නේ. right. එහෙනම් අපි ලියාගමු මේක. right iron extraction කියන්නේ මොනවද ලියාගමු. sir limestone කියන එක නෑ සර් ලිමොනයිට් කියන්නේ මොනවාද? ලිමොනයිට් මම බලලා කියන්න. ඔය කමර්ෂල් එකක් නේද කියන්නේ. ලිමොනයිට් ඉල්මනයිට් ඔය කියන්නේ. ලිමොනයිට් සර්. ලිමොනයිට් ලිමොනයිට් හිස්ටරි බුක් එකේ දීලා තියෙන්නේ එහෙමයි සර්. ලිමොනයිට් කියලා කියනවා. ඔව් සර්. යූස් ඒක මොනවාද ලිමොනයිට් කියලා? යකඩ නිසාරෙන්ට යූස් කරලා තියෙනවා. ලිමොනයිට් and hematite. දෙකම. ඒ ලිමොනයිට් and hematite වගේ තව මොකක්ද කියලා. ඒ කියන්නේ අයන් ඔය එකේ තියෙන තව යාපියක්. සර් මම දන්නවනේ කවුද දන්නවනේ කියලා. දෙසන්නේ. හරි. right හරි. ලියමු. right. iron extraction එක ලියන්න. right ලියන්න මෙහෙම. extraction of iron. Iron is found in the nature. Sorry, iron is found in the nature in the form of hematite. Iron is found in the nature in the form of hematite. Hematite. Fe2O3. Iron is found in the nature as hematite, Fe2O3. As a raw material, iron is found in the nature as hematite, Fe2O3 as a raw material. Right, as a raw material. Iron can be extracted from hematite. 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 By reduction methods. By reduction methods. By reduction method, iron can be extracted from hematite by reduction method. By reduction method. Make a unit. Iron is found in the nature in the form of hematite, Fe2O3 as raw material. As raw material. Make a iron O here. Iron O. Iron O එකේ තියෙනවා hematite උයි අර limonite කියලා එකක් තියෙනවා. හරිනේ. Right. Iron is extracted by an equipment called, by using an equipment, iron is extracted by an equipment, by using an equipment called iron is extracted by using an equipment called blast furnace. Blast furnace. Blast furnace. Iron is extracted from an equipment called blast furnace. Next point. Blast furnace is
about 60 meters tall. Blast furnace is about 60 meters tall. About ඒ කියන්නේ ලෝකේ තියෙන හැම blast furnace එකක්ම 60 meters tall වෙන්න ඕනේ නැහැ. ඒක වඩා ලොකු එකක් තියෙනවා. Right? Blast furnace is about 60 meters tall. Continue that. To heat it, hot air is sent in from the bottom. To heat it, hot air is sent inside to it from the bottom. To heat it, hot air is sent inside of it from the bottom. To heat it, hot air is sent inside of it from the bottom. To heat it, hot air is sent inside of it from the bottom. Next point. The temperature inside the blast furnace is about 1000 to 1900 degrees Celsius. The temperature inside the blast furnace is about 1000 to 1900 degrees Celsius. The temperature inside the blast furnace is 1000 to 1900 degrees Celsius. Temperature inside the blast furnace is about 1000 to 1900 degrees Celsius. Next one. Pokok itra indah project samar level temperature use karna. Deda halas function use karna dia. Harus loku amount ek daal dena. Right? Ira se raw materials are fed in the brackets charged. Raw materials are fed in the brackets charged into the blast furnace from the top. Raw materials in the brackets are fed in the brackets charged into the blast furnace from the top. Udin tamai raw materials da. Yatin heat එක දෙන්න. Next point. Raw materials are finely ground. Raw materials are finely ground. Powder raw materials are finely ground and added as a powder into the blast furnace. And added as a powder into the blast furnace in a particular ratio. Raw materials are finely ground and added into the blast furnace as a powder in a particular ratio. That's a specific ratio. Ilan lianda. Raw materials fed into the blast furnace. Iron ore. Hematite here. Fe2O3. පස්සේ coke බොනේවා නෙමෙයි carbon, powdered carbon, solid. මේකත් solid. hematite කියන්නේ solid Fe2O3. පස්සේ limestones.
limestones, calcium carbonate. මේවා තමයි raw materials ඉද දාන්න. raw materials ඉදට මේවා තමයි දාන්න. දැන් මේවා හැම එක්කෙනාගේම equal ප්‍රමාණය වලද දාන්නේ නැහැ. මේවා grind කරලා powder කරලා එක එක්කෙනාගෙන් එක එක ratios දාන්න. දාන ratios උගන් දැනගන්න ඕනේ නැහැ. ratios දීලත් නැහැ. right? සාමාන්‍ය ratio එක මෙයා ටිකක් වැඩිපුර දාන්නේ. එයානේ raw material එක. raw material එක කියන්නේ මෙහෙම pure form එකකින් hematite ඉන්නේ නැහැ. පට්ට impurities ගොඩක් තියෙනවා. මඩ පස් අනම්මන ඔක්කොම එක තමයි hematite ඉන්නේ. යපස් කියන ඒවා පසුත් එක්ක වැලිත් එක්ක තියෙන්නේ. හරිද? pure form එකකින් නෑ. Fe2O3 නිකම්ම හම්බෙන්නේ නෑ. right? ඔයාට ඔක සිද්ධ තේරුම් ගන්න පුළුවන් විදිහ තමයි Fe2O3 දාලා තියෙන්නේ. Fe2O3 එක පස් මඩ වැලි කැට ඔක්කොම ගොඩක් දේවල් තියෙනවා. ඒකේ තියෙන iron කියන component එක තමයි Fe2O3. හරිද? right. එහෙනම් මෙන්න මේ raw materials තමයි use කරන්නේ. raw materials තමයි feed කරන්නේ glass furnace එකට from the top. කොහොමද feed කරන්නේ? powder කරලා මේගොල්ලෝගේ දාන specific ratio එකක් තියෙනවා. ඒ ratio එකට අරගෙන තමයි charge කරන්නේ glass furnace. හරි. right. ඊළඟට ඔක ලියනද ළමයි? කට්ටිය මේක ලියවිද? ළමයි මේක ලියවිද? ඔව් සර්. හරි. ඔන්න ඊළඟට due to the heat inside the blast furnace, 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 these reactions take place. Due to the heat inside the blast furnace, these reactions take place. On number 1, then heat එක තියෙනවානේ 1000 to 1200 degree Celsius, 1000 to 1900 degree Celsius. ඒ හින්දා මෙන්න මේ reactions ටික වෙනවා blast furnace එක ඇතුලේ. Number 1, coke. coke කියන්නේ carbon. coke, carbon burns with oxygen in the presence of heat. In the presence of heat, to produce carbon dioxide. To produce carbon dioxide. ඔන්න හොඳට බලන්න තමයි මොකද වෙන්නේ කියලා බලන්න. right? හොඳට බලන්න මොකද වෙන්නේ කියලා. right? අපරා දෙන්න. right. මෙන්න බලන්න. කාබන් කියන කාබන් කියන පවුඩර් එක රියැක්ට් කරනවා ඔක්සිජන් එක්ක. right? ඔක්සිජන් එක්ක රියැක්ට් කරනවා. මේකට අනිවාර්යෙන් හීට් එක ඕනේ. මේ බ්ලාස්ට් ෆර්නස් එකක තියෙන හීට් එක නිසා තමයි කාබන් කියන එක ඔක්සිජන් එක්ක රියැක්ට් කරලා හදන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන ගෑස් එක. හොඳට මතක තියාගන්න දරුවනේ මේ කාබන් කියන එක ඔක්සිජන් එක්ක බර්න් වෙනවා කියන්නේ කම්බෂන් රියැක්ෂන් එකක්. ඔක්සිජන් එක්ක මොන හරි බර්න් වෙනවා නම් කම්බෂන් රියැක්ෂන් එකක්. කම්බෂන් රියැක්ෂන් එකක් වෙන්න එනර්ජි ඕන. හැබැයි කම්බෂන් රියැක්ෂන් එකක් වෙනකොට එයා රියැක්ෂන් එක ඉනිෂියේට් කරගන්න ගත්ත එනර්ජි එකට වඩා මැසිව් එනර්ජි එකක් එළියට දානවා. කියන්නේ ඔයා පෙට්‍රෝල් ටිකක් ගිනි තියාගන්න ගින්දර ඕනේ ඔයාට. හීට් එක ඕන ඔක්සිජන් එක පෙට්‍රෝල් රියැක්ට් කරලා ගිනි තියාගන්න. හැබැයි ගිනි ගත්තට පස්සේ පෙට්‍රෝල් පලාතකට රස් දෙනවා. right? ඒ වගේ තමයි මේ කම්බෂන් ඕනම කම්බෂන් රියැක්ෂන් එකක් ඉනිෂියේට් කරන්න හීට් එනර්ජි ඕනේ. හැබැයි එයා ඉනිෂියේට් කරාට පස්සේ ඒ ඉනිෂියේෂන් එකෙන් පස්සේ කම්බෂන් එකෙන් පස්සේ එයා ගත්ත හීට් එකට වඩා මැසිව් හීට් එකක් එන්වයරන්මන්ට් එකට එයා දෙනවා. එහෙනම් මෙතෙන්ට ඔයා ලියන්න ඕනේ මේක මොනවාද කරන්නේ? මේ රියැක්ෂන් එක හීට් එක ජෙනරේට් කරනවා. මේ රියැක්ෂන් එක generates heat. ඔන්න මෙයා generates heat. එතකොට
සාමාන්‍ය glass furnace එකක් ඇත්තටම 1900 degree celsius වලට එහෙම රත් කරන්න ඕනේ නැහැ. එයාව 800 900 1000 වලට විතර රත් කරපුවාම ඒකට දාපු කාබන් කියන raw material එකම ඔක්සිජන් එක්ක රියැක්ට් කරලා කාබන් ඩයොක්සයිඩ් හදනකොට massive heat එකක් මේ reaction එකෙම blast furnace එක තුළ create කරනවා. ඇයි මේක combustion reaction එකක්. මේක combustion reaction එකක්. When this happens inside the blast furnace, the reaction itself will generate a massive amount of heat which will help the blast furnace to increase the temperature up to 1900 degrees Celsius. More important reaction එකක්. මේක වෙන්නත් නැහැ. අපි මෙයාව හදාගන්න මොන හින්දායි මේ reaction එක කරන්නේ. හැබැයි මේකෙන් අපිට තවත් advantage එකක් තියෙනවා. Blast furnace එකේ temperature එක සෑහෙන ලොකුවට up වෙනවා because it's a combustion reaction. Okay? Right. දාගන්න reaction එක. statement එක ලිව්වා reaction එක දාගත්තා. තාම මේක ලිව්වේ නෑනේ. ලියන්න කලින් blast furnace එකක් අලවන්න ඉඳ තියන්න. අනේ sorry, very sorry. blast furnace එකක් හොයලා අලවන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ react these chemical reaction take ආකාරයක් දැන් කමන්නේ. ලියලිවන blast furnace එකක් අලවන්න. දැන් කමන්නේ. ලියවන these chemical reaction take place in the blast furnace due to heat කියලා. right ලියලිවරෙන් මේක ලියන්න ලියලිවරලා අපි අලවන්න ඉතින්. right හරිද මේක හරිද ළමයි හරි සර් හරි දෙවෙනි එක right දෙක දෙවෙනියට මෙන්න වැඩි දෙකට වැඩි carbon dioxide reacts with unburnt carbon to form carbon monoxide in the presence of heat. In the presence of heat. දැන් මොකද වෙන්නේ? තාම reaction chain එකේ burn වෙලා ඉවර වෙච්ච carbon තියෙනවා. ඔය carbon එක අර produce වෙච්ච carbon dioxide gas එක react කරනවා. ඔය produce වෙච්ච carbon dioxide unburnt carbon එක. එහෙමත් නැත්නම් මේ coke එක්ක react කරනවා. react කරද්දී heat එක ඕනේ react කරලා හදනවා carbon monoxide gas එක. මේ කවුද? carbon monoxide. මේ reactions balance කරගන්න. මම කියවනේ මම මේ කිසිම reaction එකක් balance කරලා දෙන්නේ නැහැ. carbon monoxide gas එක හදනවා. carbon monoxide gas එක හදනවා. carbon monoxide gas එක හදනවා. සංකල්පනා carbon monoxide gas එක හදනවා. okay ඊළඟට
හරි නේද? මේක ඉවරයි මම ඊළඟට යන්න පුතාලා. Right. Roman number 3. Roman number 3. Produce carbon monoxide. Produce carbon monoxide. Reacts with hematite. Hematite to produce molten iron. Molten iron can liquid iron. Molten iron can liquid iron to produce liquid iron through a reduction reaction. Through a reduction reaction. ඔය reaction ජාතිය කියන්නේ reduction reactions කියලා. Right? Reduction reactions ගැන ඔයාලට පොඩ්ඩක් idea එකක් නැහැ. ඔයා ඒ idea එක ගන්න grade 11 වලට ගිහිල්ලා කරනවා. Right? හරි. එතකොට මොකද වෙන්නේ? ඔතන produce වුණා carbon monoxide. එයා react කරනවා කාත් එක්කද hematite එක්ක. දැන් අපි ගාව තියෙනවා hematite Fe2O3. මෙයා solid එකක් විදිහට ඉන්නේ. react කරනවා carbon monoxide කියන gas එකත් එක්ක. ඊට පස්සේ මෙතන හැදෙනවා Fe liquid. මෙතන හැදෙනවා Fe liquid. එහෙනම් මේකට කියනවා molten iron. Right? Molten iron. අපි මේකට molten iron. මේක කොහොමද? Molten iron. Molten iron. Fused iron. නැත්නම් liquid iron. Wait, මොනෙන්නේ වාට identify කරන්න පුළුවන්. Right. Plus carbon dioxide gas ඉන්නවා. හරි. Right. එතකොට මේ blast furnace එකේ produce වෙච්ච carbon monoxide hematite reduce කරනවා into liquid carbon. මේක ලියන්න තවුවක් දාලා මේක reduction reaction එකක්. ඒක highlight කරගන්න. මේ එතන වෙන්නේ reduction reaction එකක්. reduction reaction කියලා දෙන්න විදිහක් නෑ ඔයගොල්ලන්ට. ටිකක් ලොකු වුණාම grade 11 එකට ආවම මොකක්ද කියලා දෙන්නේ. reduction reaction. හරි. ඊළඟට ඔක ලියා ගන්න. molten iron හැදෙනවා hematite reduce වෙලා. hematite reduce වෙලා. හරි. Right, next number 4. Lime then carbon react උනේ carbon react වුණා hematite got reacted carbon calcium carbonate did not get reacted. එහෙනම් ලියා ගන්න. Then number 4 calcium carbonate added as a raw material undergo thermal decomposition to produce calcium oxide and CO2. එහෙනම් මොකද වෙන්නේ? calcium carbonate මෙයා limestone කියලා දන්නවනේ ඔයා. මෙයා thermal decomposition වෙනවා. එයාට heat එක ඕනේ. thermal decomposition වෙලා calcium oxide හදනවා. මෙයා calcium oxide plus carbon dioxide gas එක හදනවා.
Next one. Lili වලට කට්ටිය නම තාම කවුරුද ලියනවා අතුස්සන් ටංකාව? හරිනේ. Lili වරනේ. Right. ඊළඟට fifth one එකට කලින්. fifth one එකට කලින් යන පොඩි point එකක්. Iron ore hematite contains silicon dioxide / silica. Hematite contains silicon dioxide / silica and aluminium oxide / alumina. Iron ore within brackets hematite contains silicon dioxide / silica, that is SiO2, and aluminium oxide Al2O3, alumina, as impurities. May they go low තමයි in the main impurities. Because I'm in the main impurities. එතකොට pure dash hematite. Pure dash hematite වලින් හරි ලේසියට iron extract කරලා ගන්න බෑ. Impurities තියෙනවා. Iron ore contains hematite. Iron ore hematite contains silica and alumina as impurities. Next point में common एक number का एकम करना. These impurities in hematite, these impurities in iron ore, these impurities in iron ore reacts with calcium oxide. These impurities in iron ore reacts with calcium oxide produced by thermal decomposition of calcium carbonate. These impurities in iron ore reacts with calcium oxide produced by the thermal decomposition of calcium carbonate to produce calcium silicate. And calcium aluminate. There is calcium silicate and calcium aluminate liquids, which is collectively called as
slag, collectively called as slag, is collectively called as slag, which is collectively called as slag. හරි ඔන්න කතාව බලන්න. right දැන් පුතාලා hematite වල මොනවද තිබ්බේ? hematite වල තිබ්බ raw materials. hematite වල තිබ්බ impurities දෙකක්. මොනවද impurities දෙක hematite වල තිබ්බ? hematite වල තිබිච්ච impurities දෙක තමයි මෙන්න මේ දෙන්න. right මොනවද දෙන්න? silicon dioxide and aluminium oxide. මේ දෙන්න impurities. දැන් මේ දෙන්න automatically react කරනවා කාත් එක්කද? calcium carbonate decomposition එකෙන් හැදිච්ච මෙන්න මේ calcium oxide දෙක react කරනවා impurities දෙක. react කරලා හදනවා මොනවද? calcium silicate and calcium aluminate කියලා liquids දෙකක්. liquids. ඔය liquids දෙක එකට ඉන්නකොට අපි කියනවා slag කියලා. එතනින් එහාට කතාව ඉහිට බලමු. right. ඔන්න ඒකන reactions එක ලියා ගන්න. ඔන්න අපේ calcium කවුද ඉන්නේ? calcium oxide එක්ක react කරනවා කවුද? SiO2. right. ඔන්න අපේ SiO2 එක impurity එකක් SiO2 කියන solid එක react කරනවා calcium oxide කියන solid එකත් එක්ක. ඔතෙන්ට heat එක ඕන react කරලා හදනවා CaSiO3. CaSiO3. මෙයාට කියන්නේ calcium silicate. calcium silicate. Again calcium silicate. हल ඊට පස්සේ මෙතන තියෙනවා Al2O3. අන්න එයක් react කරනවා calcium carbonate වලින් හැදිච්ච calcium carbonate thermal decomposition වලින් හැදිච්ච calcium oxide එක react කරලා හදනවා CaAl3O4. Al2O4 ද Al2O4 නේ. Al2O4 හරිනේ. CaAl2O4 මෙයා කියනවා calcium aluminate. මෙයා calcium aluminate. මෙන්න මේ දෙන්නම තමයි collectively අපි කියන්නේ මෙයා liquid එකක්. sorry මම තාන්න කරනවා. මෙයාත් liquid එකක්. මේ දෙන්න තමයි අපි collectively කියන්නේ slag කියලා. මේ දෙන්න තමයි අපි කියන්නේ slag කියලා. හරි. ඔතෙන් දෙක ලීලි වලට කියන්නේ. කට්ටියම ඔතෙන් දෙක ලීලි වලට. මේස. නෑ. ආමනේෂ. කාමලේනා අත උස්සන්න කවුරුහරි. හරිනේ. දැන් පුතාලා ඔයාලට මතකනේ මේ රියැක්ෂන් එක මෙන්න මෙයාව. දැන් මේක වෙනකොට සහ අපි මේ blast furnace එකට දැම්මේ කොහොමද මේ raw materials powder විදියට. දැන් blast furnace එක මෙහෙම තියනවා ලොකුවට right blast furnace එක තියනවා මෙහෙම ලොකුවට මේක පුරවලා තිබ්බේ powder right raw materials එකේ powder form. දැන් මේකේ හැම තැනම තියෙනවා එක එක දේවල් නේ. ඒක කියනවා calcium oxide, calcium carbonate කියනවා, carbon කියනවා, hematite ඔක්කොම තියෙනවා. මෙන්න මේ රියැක්ෂන් එක වෙනකොට
කොතනද වෙන්නේ මුළු blast furnace එකම තියෙන hematite වලට මේක වැඩි වෙනවා මුළු blast furnace එකේම තියෙන hematite වලට මේ වැඩේ වෙනවා දැන් මට කියන්න බෑ පුතේ එතනයි මේ hematite කියන්නේ දැන් මෙයා mixture එකක් දැන් මෙයා කාබන් එකයි කැල්සියම් කාබනේට් එකයි හැම තිස්සෙම මික්ස් වෙලා ඉන්නේ මේ පිරිලා තියනවා කැලින් කරගන්න විතර hematite හැබැයි අර heat එක reach කරලා hematite reduce වුණාම පුතේ hematite liquefy වෙලා වැටෙනවා මෙන්න මෙහෙම මේ තිබ්බ hematite තිබිච්ච තැනින් hematite වලට reduction reaction එක වුණාම liquid වෙනවා hematite drain වෙනවා මෙන්න මෙහෙම පල්ලෙහාට hematite drain වෙනවා මෙන්න මෙහෙම පල්ලෙහාට drain වෙලා මෙන්න මේ කොහේ හරි hematite collect වෙනවා then drain වෙන hematite නෙමෙයි drain වෙන්නේ liquid ion නම් sorry right hematite reduction එක වෙනවා කොහෙද reduction එක වෙන්නේ මුළු blast furnace එකේම තිබ්බ hematite ඒ mixture එකක් විතර තිබ්බේ powder එකක් විතරනේ හැමතැනම තිබිච්ච hematite reduction reaction එක කළා carbon monoxide එක හදනවා liquid ion ඒ liquid ion එක එක තැන් වල ඉඳලා මෙහෙම liquefy වෙලා මේ blast furnace එකේ bottom එකටම drain වෙනවා ඔන්න තියනවා මොනවද molten iron මොනවද කියන්නේ molten iron හරි molten iron දැන් ඊට පස්සේ මේ reaction එක කරනවා මෙන්න මේක මේ තියෙන calcium oxide මේ තියෙන silicon dioxide aluminium oxide දෙන්න calcium oxide එක react කරලා හදනවා calcium silicate and calcium aluminate කියලා liquid එකක් ඒ දෙන්නට collectively කියනවා slag කියලා ඒ කියන්නේ මේ දෙන්නත් මේ calcium මේ silicon dioxide and aluminium oxide කොතනද තියෙන්නේ මුළු හැමතැනම තියෙනවා තියෙන හැමතැනම calcium oxide එක react කරලා ඒ දෙන්නත් liquefy වෙනවා calcium silicate and calcium aluminate වලට liquefy වෙනවා liquefy වෙලා මොකද කරන්නේ ඒ දෙන්නත් drain වෙනවා liquefy වෙලා මොකද කරන්නේ ඒ දෙන්නත් drain වෙනවා නිකන් ඉන්න ඒ දෙන්නත් drain වෙලා slag ඒ දෙන්නත් අපි කලෙක්ටිව් කියන්නේ slag පාවෙන්න පටන් ගන්නවා පුතේ slag පාවෙන්න පටන් ගන්නවා molten iron උඩ මෙයා කවුද slag ඇයි ඔබ පාවෙන්නේ මොකද density of slag අපි කියන්නේ මෙහෙම slag වල density එක is less than the density of iron වල density එකට වඩා slag වල density එක අඩුයි එතකොට slag මොකද වෙන්නේ impurity එක පොතෙන් පාවෙනවා ඉතින් පුතේ ඔයාට පුළුවන් ඊට පස්සේ මෙන්න මෙහෙම වැඩක් කරන්න ඔයාලට ගමන මෙහෙම වැඩක් කරන්න මේ slag collect වෙන එරියා කරලා මම tube එකක් දානවා මේ molten iron collect කරන liquid iron out එක මෙතන slag collect කරනවා ඊට එහා උඩින් tube එකක් දානවා මේ slag out එක දෙන්න වෙනම separate කරගන්නවා හරිද right එහෙනම් මෙන්න මෙහෙම ලිව්වා අන්තිමට මොකද්ද ලිව්වේ කියලා කවුරුම මට රිමයින්ඩ් කරන්න අන්තිමට මොකක්ද ලිව්වේ කියලා කවුරුම මට රිමයින්ඩ් කරන්න ඕක ලිව්වේ සර් නංගි ඒ කියන්නේ උස් ස්ටේට්මන්ට් එක ලිව්වේ නැද්ද yes නෑනේ අර collectively called slag කියලා ලිව්වනේ ඔව් සර් හරි මේ අනේ ළමයි අර iron reduction reaction එක ලිව්වද පොඩි ඉඩක් ගන්න පුළුවන් වේද iron ගේ reduction reaction එක ලිව්වද අපි ලිව්වේ carbon monoxide react with hematite to produce liquid iron from a reduction reaction කියලා අමන්ත්‍රි මට පොඩ්ඩක් ඒක කියවන්න produce carbon monoxide react with hematite to produce molten iron liquid iron through a reduction reaction එහෙම නේද ලිව්වේ ඔව් සර් අනේ වෙන තව පොයින්ට් එකක් ඇඩ් වෙන්න ඕන මෙහෙම අමන්ත්‍රි විතර ඔයාලා ලියන්න ඕනේ මම ඔයාලගේ නෝට් එක ගන්න right ඉතින් ලියන්න this liquid iron ඔයගොල්ලෝ හැමෝම ලියන්න ඕන this liquid iron drains to the bottom of the furnace this liquid iron උතන හැදිච්ච liquid iron හැමතැනම හැදිච්ච liquid iron furnace එකේ bottom එකටම drain වෙනවා this liquid iron
drains to the bottom of the furnace. This liquid ion drains to the bottom of the furnace. This liquid ion drains to the bottom of the furnace. This liquid ion drains to the bottom of the furnace. Alright. First thing, this liquid ion drains to the bottom of the furnace. Here first thing, slag. Now after formation of slag, slag formed here, slag formed here, also drains to the bottom of the furnace. Slag formed here also drains to the bottom of the furnace. Slag forms here also to the bottom of the furnace. Slag formed here also drains to the bottom of the furnace. Since slag is less than molten iron, slag is less than molten iron. Slag floats on molten iron. Slag floats on molten iron. Since slag is less than molten iron, slag floats on molten iron. Therefore, slag and molten iron can be separated individually. Therefore, slag and molten iron can be separated individually. Therefore, slag and molten iron can be separated individually by two different outlets. Hari අනිවාර්යෙන්ම ඉඩක් තියන්න මේක අලවන්න. blast furnace එක අලවන්න ලියලම ඉඩක් තියන්න. blast furnace එක අලවන්න ඉඩක් තියන්න. right blast furnace එක අලවන්න ඉඩ තියන්න ඉඩ කියලා. පස්සටක් ගාලා ලියන්න extraction of gold. හරිම සිම්පල් එකක් ඉතින්. extraction of gold. Right. You're right. Blast furnace එක අලවන්න ඉඩ තියන්න. තියලා ලියන්න extraction of gold. Since gold is a very less reactive metal, it is found in the nature. Then gold කියන්නේ less reactive metal එකක් නේ. එයා යකඩ වගේ කාත් එක්කවත් compounds හදන්නේ. gold විදිහටම native form වලින් environment එකේ හම්බ වෙනවා. හැබැයි අවුල මොකද්ද? It's mixed with lot of impurities. Yeah. Since gold is a very less reactive metal, it is found in the nature
as a native metal. It is found in the nature unreacted. It is found in the nature unreacted as a native metal. It is found in the nature unreacted as a native metal. Next one. Even though gold is found in gold ores, even though gold is found in gold ores, even though gold is found in gold ores, as a native metal, even though gold is found in gold ores, as a native metal, gold is mixed with lot of impurities. Gold is mixed with lot of impurities. Gold is sorry. Even though gold is found in gold ores, even though gold is found in gold ores as a native metal, gold is mixed with lot of impurities. 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 Next one. Extraction of gold is done by physical separation methods. Extraction of gold is done by physical separation methods. Extraction of gold is done by physical separation methods. Hari. I can also. Extraction of gold is done by physical separation methods. Extraction of gold is done by physical separation methods. Hari. Extraction of gold is done by physical separation methods. Hari. Then apita gold, rattarang kutti, mala, pendant, එහෙම හම්බෙනවා මිනිස්සු අට්ටගත්තේ ඒවා. right? රත්තරන් පතල් තියෙනවා South Africa. තාපෙ ඔය තියෙනවා. South India වලත් තියෙනවා නෑ India වල නෑ. South Africa වල තියෙනවා ගොඩක්. right? South Africa වල ගොඩක් තියෙනවා. right? ඔය පැතිවල තියෙනවා. හරිද? එතකොට අපි gold ඔය එකක් හැරුවම යකඩ කුට්ටි හම්බෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට. එහෙම හම්බෙන වෙලාවලුත් තියෙනවා ඇති. ගොඩක් හම්බෙන්නේ යකඩ තියෙන යකඩ මිශ්‍රිත යකඩ පොඩි පොඩි කුසක් යකඩ gold ගැන කතා කරන්නේ. gold කුට්ටි හම්බෙන්නේ නෑ. හම්බෙන වෙලාවලුත් තියෙනවා. right? ඒ කියන්නේ high grade gold ores වලින් low grade gold ores එහෙම හදලා හම්බෙන්නේ එහෙම මේ එක්ක gold powdery form එකේ නැත්නම් චූටි චූටි crystals. එතකොට අපි මොකද කරන්නේ? අපි හොයනවා හිමීට හොයනවා gold කියනවා ඒව ගන්න බෑ. මුළු ඕකම ගන්නවා. කියන්නේ යකඩ පතලේ තියෙන ඔක්කොම අර අපි ඉල්ලම කියලා කියන සිද්ධ ඒ ඔක්කොම ගන්නවා. අරගෙන මොකද කරන්නේ? ඔක්කොම finally grind කරනවා. කොටන්නේ නැහැ. මොකක් හරි method එකකින් ඒගොල්ලෝගේ industrial methods වලින් grind කරනවා. grind කළා fine powder එකක් කරනවා. කරලා මොකද කරන්නේ? ගලාගෙන යන වතුර පාරකට හිමීට රිලීස් කරනවා. ගලාගෙන යන වතුර පාරට powder එක දානවා. එතකොට මොකද වෙන්නේ? density වැඩි gold density වැඩි gold ඔය water canal එකේ පල්ලෙහාට precipitate වෙනවා. density අඩු මඩ ටික වැලි ටික මොකද වෙන්නේ? මේකේ ගහගෙන යනවා. දැන් ඔය වතුර පාරක් ගඟක් ඇලක් වෙලා හරියන්නේ නැහැ. ඔයාගේ ඉන්ඩස්ට්‍රි එකේ ඔයා ආටිෆිෂියලි ක්‍රියේට් කරපු වෝටර් ස්ට්‍රීම් එකක් වෙන්න ඕනේ. නැත්නම් අර ගඟ දිග ගියපුවා වගේ ගෝල්ඩ් ටිකක් ඔහොම යනවනේ. ගෝල්ඩ් ටිකක් කියයි පොළොවට. හොයාගන්න බෑ. මේක ඔයා ඉන්ඩස්ට්‍රි එකේ ක්‍රියේට් කරපු ආටිෆිෂියල් ස්ට්‍රීම් එකක්. එතකොට මෙතන ඩෙන්සිටි ඩිෆරන්ස් එකෙන් තමයි ඉස්සරලාම ගෝල්ඩ් වලින් ඉම්පියුරිටි ඩිසයින් කරන්නේ. ගෝල්ඩ් වල ඩෙන්සිටි වැඩි. ඉතින් ගෝල්ඩ් මේ ස්ට්‍රීම් එකේ යකට ප්‍රෙසිපිටේට් වෙනවා. other impurities flows away with water. පස්සේ එක chemical reactions එකක් කරනවා gold separate කරගන්න ටිකක් higher levels purify කරගන්න. හරිද? right. ලියා ගන්න මෙහෙම. First gold ore is finely powdered
First, gold ore is finely powdered. Finely powdered. First, gold ore is finely powdered. And directed into a stream of flowing water. And directed into a stream of flowing water. Which is created inside the industry. Which is created inside the industry. Gold separation industry. Industrial environment. Due to high density of gold, due to high density, gold gets precipitated. Due to high density, gold gets precipitated. Due to high density, gold gets precipitated to the bottom of the stream. To the bottom of the stream. Due to high density, gold gets precipitated to the bottom of the stream. Other less dense impurities floats away with water. 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 Next point. Precipitated gold is then collected flows away with water. The physical separation method used here, the physical separation method used here, 16. The physical separation method used here is sifting. Sifting grade 11 again. Density difference anu particles separate sifting. The physical separation method used here is sifting. Physical separation method used here is sifting. Next point. Precipitated gold is then collected. Precipitated gold is then collected. Precipitated gold is then collected, and several other physical separation methods and chemical methods. Precipitated gold is then collected, and several other physical separation methods and chemical methods are used
To purify gold. To purify gold. Sir, I take an answer. Precipitated gold is then collected. Precipitated gold is then collected. And further physical separation methods and chemical methods are used. Further physical separation methods and chemical methods are used to purify gold. Right. Hari.